ආයිබෝවන් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 ශ්‍රේණිය විද්‍යාව විෂය නිර්දේශයේ තියෙන ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියන පාඩම. මේ පාඩම අයිති වෙන්නේ භෞතික විද්‍යාව විෂය කොටසට තමයි අයිති වෙන්නේ. ගොඩක් දරුවෝ අපිට කියනවා මේ පාඩම ටිකක් අමාරුයි කියලා. මෙහෙමයි. මේ පාඩම අමාරු වෙන්නේ හරියට මේ පාඩමේ තියෙන කරුණු තේරුම් ගත්තේ නැති වුණොත්. එතකොට ඒක නිසා මම මේ පාඩමෙන් බලාපොරොත්තු වෙනවා මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව මුල සිට සරලව ඔයගොල්ලන්ට කියලා දෙන්න. ඒක නිසා ඔයගොල්ලෝ කරන්න ඕන මොකද්ද? මේ වීඩියෝ එක හොඳින් අවධානයෙන් නරඹන්න ඕන. නරඹලා ඔයගොල්ලෝ මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව බොහොම සරලව පහසුවෙන් ඉගෙන ගන්න. මෙහෙමයි. දැන් මම හිතන්නේ ඔයාලා ගෙවල් වල කාගෙත් ගෙවල් වල තියෙන මේ විදුලියෙන් වැඩ කරන උපකරණ. එහෙම නැති කෙනෙක් නැහැ. විදුලියෙන් වැඩ කරන උපකරණ ඕන තරම් ගෙවල් වල තියෙනවා. මේ විදුලියෙන් වැඩ කරන උපකරණ වලට අපිට කියන්න පුළුවන් උආරණ. මොකද්ද? අපිට කියන්න පුළුවන් වචනයක් තමයි උආරණ. මේ උආරණ ගැන කතා කරාට පස්සේ මේ උආරණ අපිට බෙදන්න පුළුවන් ආපහු කොටස් දෙකකට. බලමු මේ මොනවද කියලා. ඒ කොටස් දෙක තමයි විදුලි උආරණ සහ ඉලෙක්ට්‍රොනික උආරණ. විදුලි උආරණ සහ ඉලෙක්ට්‍රොනික උආරණ. මොනවද බලමු අපි මේ උආරණ වර්ග දෙක. විදුලි උආරණ සහ ඉලෙක්ට්‍රොනික උආරණ කියලා කියන්නේ. විදුලි උආරණ කියලා කියන්නේ අපි විද්‍යුත් ශක්තිය ලබා දීලා ඒ උපකරණය මගින් විද්‍යුත් ශක්තිය වෙනස් ශක්තියක් බවට පත් කරලා ඒ පරිවර්තනය කරපු ශක්තියෙන් ප්‍රයෝජන ගන්න උපකරණ වලට අපි කියනවා විදුලි උආරණ. උදාහරණයක් අපි බලමු. බල්බයක්. මෙතන විදුලි බල්බයක්. ඔයගොල්ලෝ කවුරුත් දැකලා තියෙනවා. මේ තියෙන විදුලි බල්බයක්. විදුලි බල්බයක මොකද වෙන්නේ? අපි මේකට විද්‍යුත් ශක්තිය ලබා දෙනවා. ඊට පස්සේ විද්‍යුත් ශක්තිය පරිවර්තනය කරනවා ආලෝක ශක්තිය සහ තාප ශක්තිය. මේක අපි තාප ශක්තිය ප්‍රයෝජනට ගන්න නැහැ. හැබැයි ආලෝක ශක්තිය ප්‍රයෝජනට ගන්න. ශක්ති පරිවර්තනයක් කරලා ඒ පරිවර්තනය වූ ශක්තියෙන් ප්‍රයෝජනයක් ගන්න උපාංග වලට තමයි කියන්නේ විදුලි උආරණ. තව උදාහරණයක් ගමු. ෆෑන් එක. විදුලි පංකාවක්. විදුලි පංකාවක මොකෝ වෙන්නේ? විදුලි පංකාවකත් අපි විද්‍යුත් ශක්තිය ලබා දෙනවා. ඒක චාලක ශක්තිය බවට පත් වෙනවා. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න. අපි තව ඔය වගේ උදාහරණ තියෙනවා. මේක අපි තවත් ගත්තොත් මොනවද අයන් එකක් විදුලි ස්ථිරිකයක් මොකද වෙන්නේ? විද්‍යුත් ශක්තිය දෙනවා. ඒක තාප ශක්තිය බවට පත් වෙනවා. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න. තව බලමු හීටරයක්. හීටරයක් වගේ ගත්තම හීටරේ ගිල්ලුම් තාපකේ. මොකද වෙන්නේ? ඒකට විද්‍යුත් ශක්තිය ලබා දෙනවා. ඒකෙන් අපි තාප ශක්තිය බවට පත් කරලා තාප ශක්තියෙන් ප්‍රයෝජනයක් ගන්න. අපි ඒ වගේ වට තමයි කියන්නේ විදුලි උආරණ. හරි. හොඳයි. අපි බලමු දැන් මොකද මේ ඉලෙක්ට්‍රොනික උආරණ කියන්නේ? ඉලෙක්ට්‍රොනික උආරණ වල අර ඉස්සෙල්ලා කතා කරපු විදුලි උආරණ වගේ විද්‍යුත් ශක්තිය දීලා විද්‍යුත් ශක්තිය වෙන ශක්තියක් බවට පරිවර්තනය කරලා පරිවර්තනය කරපු ශක්තියෙන් ප්‍රයෝජනයක් ගන්න. මේකේ කරන්නේ ඒකෙත් මේවත් විදුලිය ලබා දෙන විද්‍යුත් ශක්තිය ලබා දීලා මේකේ තියෙන විද්‍යුත් පරිපථය මගින් ඉලෙක්ට්‍රෝන ධාරා පාලනය කරලා විද්‍යුත් සංඥා නිපදවා ගන්න. මේ සංඥා ආශ්‍රිතව තමයි මේ ප්‍රයෝජනය ගන්න. මේ උආරණ වල අවසන් ප්‍රතිඵලය වෙන්නේ දැනුමින් හෙබි sannivedanaya. එහෙම නැත්නම් කෘත්‍රිම බුද්ධියක් තමයි මේ ඉලෙක්ට්‍රොනික උආරණ වල වෙන්නේ. පොඩි උදාහරණයක් ගමු. අපි ගමු ඔයගොල්ලෝ ගෙවල් තියෙන මේකට හොඳ උදාහරණ තමයි රූපවාහිනිය. දැන් බලමු රූපවාහිනියක් ගත්තට පස්සේ රූපවාහිනියක විද්‍යුත් ශක්තියෙන් තමයි ඒකත් වැඩ කරන්නේ. හැබැයි විද්‍යුත් ශක්තිය ඇවිල්ලා ඒකේ සංඥා හසුරවලා අපිට sannivedanaya ලබා දෙනවා. එතකොට මේ වගේ රූපවාහිනී පරිපථයක අපි බැලුවොත් ඉලෙක්ට්‍රොනික උපාංග තියෙනවා. මේ තියෙන්නේ ඔයගොල්ලන්ට පේනවත් ඇති. මේ තියෙන්නේ රූපවාහිනියක පරිපථ පුවරුව. මේ පරිපථ පුවරුවක ගත්තට පස්සේ මේ ඔයගොල්ලෝ දැකලා ඇති ඔයාලා දැකලා තියෙනවා මේවා තියෙනවා මේ ඉලෙක්ට්‍රොනික උපාංග. මේ තියෙන්නේ මේ තියෙන මේවට කියනවා සමහර දරුවෝ දන්නවා මේ තියෙන IC එකක්, මේ තියෙන ට්‍රාන්සිස්ටර්,
ඒ වගේම මේ ධාරිත්‍රක නැත්නම් කන්ඩෙන්සර් කියලා කියනවා. ප්‍රතිරෝධක ඒ වගේ මේකේ මේ ඉලෙක්ට්‍රොනික උපාංග තියෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික උපාංග වලින් සැදුම් හැදිලා තියෙන ඉලෙක්ට්‍රොනික මෙන්න මේ වගේ පරිපථයක් තියෙනවා. ඒ උපකරණවල මේ පරිපථයෙන් තමයි අර ඉලෙක්ට්‍රෝන ධාරා පාලනය කරලා සංඥා හැසිරවීමක් කරන්නේ. ඒ වගේ උපකරණ වලට තමයි අපි කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රොනික උපකරණ. දැන් මේ ඉලෙක්ට්‍රොනික උපකරණවලට හොඳ උදාහරණයක් තමයි ඕගොල්ලන්ගේ වලවල තියෙන රූපවාහිනී යන්ත්‍රය. තව මොනවද තියෙන්නේ? රූපවාහිනිය තියෙනවා. ගුවන් විදුලිය තියෙනවා. එතකොට තව පරිගණක. දැන් පරිගණකෙත් එහෙමනේ. පරිගණකේ කෙලින්ම මේ විද්‍යුත් ශක්තිය පරිවර්තනය කරලා ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕගොල්ලෝ දන්නවා. පරිගණකේ එතකොට ජංගම දුරකථනය. මේ වගේ උපාංග වැටෙන්නේ ඉලෙක්ට්‍රොනික උපකරණ වලට. මොනවද අපි ගත්ත උදාහරණ? මොනවද එහෙනම් ඉලෙක්ට්‍රොනික උපකරණ වලට උදාහරණ? පරිගණක, රූපවාහිනී, ගුවන් විදුලි යන්ත්‍ර, ජංගම දුරකථන ඒ වගේ ඒවා අයිති වෙන්නේ ඉලෙක්ට්‍රොනික උපකරණ වලට. හොඳයි. අපි දැන් කතා කරා මේ ඉලෙක්ට්‍රොනික උපකරණ ගැන. එතකොට මේ ඉලෙක්ට්‍රොනික උපකරණ වල ඇතුලේ තියෙන මේ ඉලෙක්ට්‍රොනික පරිපථය හදලා තියෙන ඉලෙක්ට්‍රොනික උපාංග වල. දැන් කිව්වා IC, ट्रांजिस्टर, ඩයෝඩ්, ධාරිත්‍රක ඒ වගේ ඒවා. ट्रांजिस्टर සහ ඩයෝඩ් පිළිබඳව කතා කරා. එතකොට මේ ट्रांजिस्टर සහ ඩයෝඩ් මොනවයින්ද හදලා තියෙන්නේ? මේවා හදලා තියෙන්නේ අර්ධ සන්නායක වලින්. අපි බලමු අද මේ අර්ධ සන්නායක කියන්නේ මොනවද කියලා. ඊට කලින් පොඩ්ඩක් අපි බලමු මේ මතක් කරලිමු පොඩි පන්ති වල ඉගෙන ගත්තා. විද්‍යුත් සන්නායක කියන්නේ මොනවද? විද්‍යුත් සන්නායක කියලා කියන්නේ විද්‍යුතය හොඳින් ගමන් කරන ද්‍රව්‍ය වලට අපි කියනවා විද්‍යුත් සන්නායක. එතකොට ඒකට උදාහරණ මොනවද? දැන් උදාහරණ විදිහට ගන්න පුළුවන් ලෝහ වර්ග. මොනවද? ඇලුමිනියම්, තාඹ, රිදී, යකඩ ඒවා විද්‍යුත් සන්නායක. මොනවද එතකොට විද්‍යුත් සන්නායක වලට උදාහරණ? ලෝහ වර්ග. මොනවද? යකඩ, ඇලුමිනියම්, රිදී, තාඹ ඒ වගේ ඒවා විද්‍යුත් සන්නායක වලට හොඳ උදාහරණ. ඊළඟට ඊළඟට බලමු මොනවද විද්‍යුත් පරිවාරක කියලා කියන්නේ. විද්‍යුත් පරිවාරක කියලා කියන්නේ විදුලිය ගමන් කරන්නේ නැති දේවල්. විදුලිය ගමන් කිරීමට ඉඩ ලබා නොදෙන දේවල් වලට අපි කියනවා විද්‍යුත් පරිවාරක. මොනවද ඒවට උදාහරණ? ප්ලාස්ටික්, එබනයිට්, වියලි, වීදුරු, ඇස්බෙස්ටෝස් අන්න ඒ වගේ ඒවට අපි කියනවා විද්‍යුත් පරිවාරක කියලා. එහෙනම් අපි කතා කරා මොනවද? විද්‍යුත් සන්නායක සහ විද්‍යුත් පරිවාරක. ඒතර මෙන්න මෙතනින් පස්සේ තමයි අපි කතා කරන්නේ මොනවද? අර්ධ සන්නායක ද්‍රව්‍ය. මොනවද මේ අර්ධ සන්නායක කියලා කියන්නේ? සන්නායක සහ පරිවාරක කියන ද්‍රව්‍යවල අතරමැදි ගුණ පෙන්වන ද්‍රව්‍ය. අපි ඒවට කියනවා අර්ධ සන්නායක ද්‍රව්‍ය. අර්ධ සන්නායක. ඒ කියන්නේ විද්‍යුත් සන්නායකයක් වගේ හොඳින් විදුලිය ගමන් කරන්නේත් නැහැ. පරිවාරක වගේ විදුලිය ගමන් නොකරන්නේත් නැහැ. අතරමැදි ගුණ පෙන්වන ද්‍රව්‍ය වලට තමයි කියන්නේ අර්ධ සන්නායක. මොනවද මේකට උදාහරණ? තමයි සිලිකන් සහ ජර්මේනියම්. සිලිකන් අර්ධ සන්නායකට උදාහරණ තමයි සිලිකන්. තමයි සිලිකන් සහ ජර්මේනියම්. ඊට අමතරව සංයෝගමය අර්ධ සන්නායක වර්ගත් තියෙනවා.
සංයෝගමය අර්ධ සන්නායක වලට අපිට ගන්න පුළුවන් උදාහරණ විදිහට ගැලියම් ආසනයිඩ් ලෙඩ් සල්ෆයිඩ් වගේ ඒවා සංයෝගමය අර්ධ සන්නායක. සහ ජර්මේනියම් ගැන තමයි අපි කතා කරන්නේ. අපි කතා කරා විද්‍යුත් සන්නායක, විද්‍යුත් පරිවාරක, අර්ධ සන්නායක කියන ද්‍රව්‍ය වර්ග තුන පිළිබඳව. එතකොට විද්‍යුත් සන්නායකව විදුලිය ගෙනියන්න මේ සඳහා ඉන්නවා ධාරාව ගෙනියන කට්ටිය. අපේ ගෙනියන කට්ටිය කියනවා ධාරා වාහකය. විද්‍යුත් සන්නායකවල ධාරා වාහක වෙන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන. ඒකේ නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙන හින්දා මේ ලෝහ පරමාණු වල අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ඒ බන්ධනයෙන් මිදිලා නිදහස් වෙලා නිදහස් ඉලෙක්ට්‍රෝන විදියට ධාරාව ගෙනියන්න උදව් වෙනවා. අපි කට්ටියට කියන ධාරා වාහකය. හැබැයි විද්‍යුත් පරිවාරකවල මේ වගේ නිදහස් ඉලෙක්ට්‍රෝන නැහැ. ඒකින් හින්දා ධාරාව ගෙනියන්න කෙනෙක් නැහැ. ඒ කියන්නේ ධාරා වාහකයෝ නැහැ. ඒකින් හින්දා මේක විදුලිය ගමන් කරන්නේ නැහැ. දැන් අපි බලමු මේ අර්ධ සන්නායක වල තත්ත්වය මොකක්ද කියලා. අර්ධ සන්නායක වලට උදාහරණ දෙක අපි කිව්වා සිලිකන් සහ ජර්මේනියම්. මේ සිලිකන් සහ ජර්මේනියම් ගැන කතා කරාම මේ කට්ටිය අයිති වෙන්නේ ආවර්තාවකගේ 4 වෙනි කාණ්ඩේ. 4 වෙනි කාණ්ඩේ ගැන ඔයාලට මතක් වෙනවා මොකද 4 වෙනි කාණ්ඩේ කට්ටියන්ගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන 4යි. අපි පොඩ්ඩක් බලමු මේ සිලිකන් දැලිස් එක කොයි වගේද මේක පිහිටලා තියෙන්නේ කියලා. දැන් මේ පැත්ත බලන්න අපේ බෝඩ් එකේ මේ තියෙන්නේ මේ එක සිලිකන් කෙනෙක් මේ සිලිකන් එක සිලිකන් පරමාණුවක් වටා අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 4යි. ඒතකොට මේ සිලිකන් කැමති නෑ තනියම ඉන්නේ. සිලිකන් මොකද කරන්නේ? බන්ධන හදා ගන්න. ඔයාලා දන්නවා බන්ධන හදනකොට අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වෙන විදියට තමයි හැම වෙලේම උත්සාහ කරන්නේ මේ බන්ධන හදන්න. ඒ කියන්නේ මේ කට්ටියන්ට උච්ච වායු විඤ්ඤාසයක් ලැබෙන විදියට. එතකොට මේ කට්ටියන් දෙනවා ස්ථායි පිහිටුමක් එනවා. අපි බලමු දැන් මෙයාගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 4යි. එක සිලිකන් කෙනෙක් සැලකුවොත් එයාගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 4යි. එතකොට ඉලෙක්ට්‍රෝන 4 තව මෙයාට ඕන වෙනවා. එතකොට අපි බලමු කොහොමද කරන්නේ මේ එක සිලිකන් කෙනෙක් යාබද සිලිකන්ලා 4 දෙනෙක් එක්ක බන්ධනය වෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. එතකොට මෙන්න මේ සිලිකන් ගැන අපි බලමු. මේ සිලිකන් මෙයාට මෙතන මෙයත් එක්ක මේ විදියට මෙයත් එක්ක මේ විදියට මෙයත් එක්ක මේ විදියට දැන් මොකද උනේ? මේ සිලිකන් යාබද සිලිකන්ලා 4 දෙනෙක් එක්ක බන්ධනය වුණා. එතකොට මේ සිලිකන් ගැන සැලකුවොත් බලන්න අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1 2 3 4 5 6 7 8. එයාගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ. එයා උච්ච වායු තත්වයට ඇවිල්ලා තියෙනවා. ස්ථායි ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසයක් ලබාගෙන තියෙනවා. ඒකට එයාට විතරනේ ආයේ මේ අනිත් කට්ටියත් එහෙමයි. එක සිලිකන් කෙනෙක් දැන් මේ සිලිකනුත් එහෙමයි. මේ සිලිකන් එයාගේ වටා තව සිලිකන් කීයද එක සම්බන්ධ වෙනවද? 4 දෙනෙක් එක සම්බන්ධ වෙනවා. මේ විදිහට එක සිලිකන් කෙනෙක් තවත් සිලිකන්ලා 4 දෙනෙක් එක්ක මේක සම්බන්ධ වෙවි යනවා. එතකොට මේක යෝධ දැලිසක්. එතකොට දැන් මේ විදිහට මේ එක සිලිකන් කෙනෙක් තවත් සිලිකන්ලා 4 දෙනෙක් එක්ක සම්බන්ධ වෙලා යනකොට සිලිකන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4යි තියෙන්නේ. එතකොට තවත් සිලිකන්ලා 4 දෙනෙක් එක්ක මේක සහසංයුජව තමයි බැඳෙන්නේ. එතකොට මොකෝ වෙන්නේ? මේ සිලිකන් කාටවත් නිදහස් ඉලෙක්ට්‍රෝන ඉතුරු වෙන්නේ නැහැ. හොඳයි. මේ විදිහට ගත්තට පස්සේ එක සිලිකන් කෙනෙක් තවත් සිලිකන්ලා 4 දෙනෙක්. ඒ සිලිකන් තවත් සිලිකන්ලා 4 දෙනෙක්. ඒකට මේ වගේ යෝධ දැලිසක් සිලිකන් හදා ගන්න. ඒතර සිලිකන්ට නිදහස් ඉලෙක්ට්‍රෝන නැහැ. මේ එක සිලිකන් කෙනෙකුටවත් නිදහස් ඉලෙක්ට්‍රෝන නැහැ. ඇත්තටම මේ කෙල්වින් බිඳුවේදී මේ සිලිකන් ස්පටික දැලිසේ නිදහස් ඉලෙක්ට්‍රෝන එකක්වත් නැහැ. එතකොට කෙල්වින් බිඳුවේදී සිලිකන් දැලිස වෙන මේවා. ඒකට ඔයාලට තේරෙනවා ඇති මේකේ ධාරාව ගෙනියන්න ධාරා වාහකෙක් කවුරුවත් නැහැ. මොකද සියලු දෙනාම ඉලෙක්ට්‍රෝන බන්ධනවලට සහභාගී වෙලා ඉන්නේ. දැන් අපි බලමු මේ කෙල්වින් බිඳුවට වඩා උෂ්ණත්වය වැඩි වුණාම සිලිකන් ස්පටිකයට මොකද වෙන්නේ කියලා.
බලන්න දැන් මේ තියෙන්නේ බිඳුවේ අවස්ථාවේ ගමු. දැන් බිඳුවට වඩා වැඩි වෙනවා. හරිනේ? අපේ උෂ්ණත්වය කෙල්වින් බිඳුවට වඩා වැඩි උෂ්ණත්වයකදී. හරි අපි දැන් කතා කරන්න හදන්නේ කෙල්වින් දැන් අපි කතා කරන්න හදන්නේ කෙල්වින් බිඳුවට වඩා වැඩි උෂ්ණත්වයකදී සිලිකන් දැලිස. දැන් උෂ්ණත්වය වැඩි වෙනකොට ඔයාලා දන්නවා මේකේ ඉලෙක්ට්‍රෝන වලට ශක්තිය ලැබිලා චාලක ශක්තිය වැඩි වෙනවා. ඒතර චාලක ශක්තිය වැඩි වුණාම මේ ඉලෙක්ට්‍රෝන බැඳිලා තියෙන බන්ධනේ මිදිලා නිදහස් වෙනවා. මෙන්න මේ වගේ. අපි උදාහරණයක් විදිහට මේ ඉලෙක්ට්‍රෝනේ ගමු. මේ ඉලෙක්ට්‍රෝන දැන් මේ බන්ධනයට සම්බන්ධ වෙලා තියෙනවා. දැන් උෂ්ණත්වය වැඩි වෙනවත් එක්කම මේ ඉලෙක්ට්‍රෝනය මේ බන්ධනයෙන් මිදිලා එළියට නිදහස් වෙනවා. මෙතනින් මිදෙනවා. ඔන්න ඒක මිදිලා දැන් එළියට නිදහස් වෙලා. ඒතර මෙතන ඉලෙක්ට්‍රෝනයක් ඌන ස්ථානයක් හට ගන්නවා. අඩු ස්ථානයක් නැති වෙච්ච තැනක්. ඒ කියන්නේ අපි ඒකට කියනවා මෙන්න මේකට කියනවා කුහරයක්. ඉලෙක්ට්‍රෝනය බන්ධනයෙන් ඉවත් වෙච්ච ස්ථානයට ඉස්සෙල්ලා හිටපු තැන. එතනට කියන කුහරයක්. ඒ වගේ මේක දැන් බන්ධනයෙන් මිදුණු ඉලෙක්ට්‍රෝනය. එහෙම නැත්නම් නිදහස් ඉලෙක්ට්‍රෝනය කියලා කියනවා. නිදහස් ඉලෙක්ට්‍රෝන. මෙතනට කියනවා ඒ බන්ධනේ ඉලෙක්ට්‍රෝනය සම්බන්ධ වෙලා තිබිච්ච තැන මුලින් අපි එතනට කියනවා මොකද කියන්නේ කුහරය. එතකොට උෂ්ණත්වය කෙල්වින් බිඳුවට වඩා වැඩි වෙනකොට සිලිකන් දැලිසේ මොකෝ වෙන්නේ බන්ධනයේට සම්බන්ධ වෙලා තිබිච්ච සමහර ඉලෙක්ට්‍රෝන බන්ධනයෙන් මිදිලා නිදහස් වෙනවා. ඒකට අපි කියන නිදහස් ඉලෙක්ට්‍රෝන නැත්නම් කියන මුක්ත ඉලෙක්ට්‍රෝන. ඒ වගේම එතන බන්ධනයේ ඉලෙක්ට්‍රෝන ඉවත් වෙච්ච තැනට කියන කුහරයක්. මේ නිදහස් ඉලෙක්ට්‍රෝනය ඍණ ආරෝපණයක් විදිහට සලකනවා. මේ කුහරේ ඉලෙක්ට්‍රෝන ඌන ස්ථානයක් ඒ කියන්නේ ධන ආරෝපණ විදිහට සලකනවා. අන්න දැන් මේ වෙලාවේ ධාරාව ගෙනියන්න මෙන්න මේ නිදහස් ඉලෙක්ට්‍රෝන සහ කුහර උදව් වෙනවා. ඒ කියන්නේ සිලිකන් දැලිසේ ධාරාවාහක විදියට වැඩ කරනවා කවුද? නිදහස් ඉලෙක්ට්‍රෝන සහ කුහර. එතකොට මේකේ උෂ්ණත්වය තවත් වැඩි වෙනකොට මොකෝ වෙන්නේ මේ විදියට ඉලෙක්ට්‍රෝනයක් නිදහස් වෙනවා. ඒ කියන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝනයක් හැදෙනවත් එක්කම කුහරයක් හැදෙනවා. දැන් මම හිතන්නේ මේකේ තේරෙන්නේ නැති මේ අර්ධ සන්නායකවල උෂ්ණත්වය වැඩි වෙනකොට විද්‍යුත් සන්නායකතාවය වැඩි වෙනවා. මොකද හේතුව කුහර සහ නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩි වෙනවා. එතකොට ඒවා ධාරාවාහක විදියට ක්‍රියාත්මක වෙනවා. එතකොට සන්නායකතාවය වැඩි වෙනවා. ඒ අර්ධ සන්නායකවල. සන්නායකවල වෙන්නේ මේක අනිත් පැත්ත. මොකෝ වෙන්නේ සන්නායකවලට තාපය ලැබෙනකොට අර මේකේ නිදහස් ඉලෙක්ට්‍රෝන තිබුණානේ. ඒ නිදහස් ඉලෙක්ට්‍රෝන වල අහඹු චලිතය වැඩි වෙනවා. ශක්තිය ලැබිලා අහඹු චලිතය වැඩි වෙනවා. ධාරා ගමනට බාධාවක් ඇති වෙනවා. අන්න විද්‍යුත් සන්නායකතාව මොකෝ වෙන්නේ එතකොට අඩු වෙනවා. දැන් අර්ධ සන්නායකවල උෂ්ණත්වය වැඩි වෙනකොට සන්නායකතාවය වැඩි වෙනවා. විද්‍යුත් සන්නායකතාවය වැඩි වෙනවා. හැබැයි මතක තියාගන්න විද්‍යුත් සන්නායකවල මොකෝ වෙන්නේ උෂ්ණත්වය වැඩි වෙනකොට සන්නායකතාවය අඩු වෙනවා. දැන් අපි බලමු මේ තවත් දෙයක් මොනවද මේ නිසග අර්ධ සන්නායක කියලා කියන්නේ. නිසග අර්ධ සන්නායක. නිසග අර්ධ සන්නායක කියලා කියන්නේ කිසිම දෙයක් කවලම් වෙලා නැති සංසුද්ධ තත්වයේ තියෙන අර්ධ සන්නායක වලට. උදාහරණයක් විදිහට සිලිකන්, ජර්මේනියම්. මුකුත්ම කවලම් වෙලා නැති අවස්ථාවේ සංසුද්ධ අවස්ථාවේ අපි කියනවා නිසග අර්ධ සන්නායක කියලා. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ සංසුද්ධ අර්ධ සන්නායක නැත්නම් නිසංග අර්ධ සන්නායකවල විද්‍යුත් සන්නායකතාවය ගොඩක් අඩුයි. ඒතර විද්‍යාඥයෝ බැලුවා මේකේ විද්‍යුත් සන්නායකතාව ටික වැඩි කරගන්න. ඒ සඳහා කරපු උපක්‍රමයක් තමයි මාත්‍රණය කරා. මාත්‍රණය. අපි දැන් බලමු මොකක්ද මේ මාත්‍රණය කියලා කියන්නේ. මාත්‍රණය කියලා කියන්නේ නිසංග අර්ධ සන්නායකය. ඒ කියන්නේ සංසුද්ධ අර්ධ සන්නායකයකට ආවර්තාවකයේ 5 වෙනි කාණ්ඩේ හරි 3 වෙනි කාණ්ඩේ හරි මූලද්‍රව්‍යයක් සුළු වශයෙන් මිශ්‍ර කිරීම.
අපි ඒකට කියන මොකද්ද? මාත්‍රණය. මේ මාත්‍රණයෙන් හදාගන්න අර්ධ සන්නායක වලට අපි කියනවා බාහ්‍ය අර්ධ සන්නායක. මේ බාහ්‍ය අර්ධ සන්නායකත් වර්ග දෙකක් තියෙනවා. ඒ වර්ග දෙක තමයි P වර්ගයේ අර්ධ සන්නායක සහ N වර්ගයේ අර්ධ සන්නායක. එතකොට මේ බාහ්‍ය අර්ධ සන්නායක වර්ග දෙකකට බෙදෙනවා. එකක් තමයි P වර්ගයේ අර්ධ සන්නායක සහ N වර්ගයේ අර්ධ සන්නායක. P කියන්නේ positive type කියන එක. N කියන්නේ negative type. N වර්ගයේ අර්ධ සන්නායක කියන්නේ මොනවද? N වර්ගයේ අර්ධ සන්නායක කියලා කියන්නේ සංසුද්ධ සිලිකන් ස්පටිකයකට. නැත්නම් සංසුද්ධ අර්ධ සන්නායකයකට. දැන් උදාහරණයක් විදිහට මම ගන්නවා සංසුද්ධ සිලිකන්. සංසුද්ධ සිලිකන් ස්පටිකයකට පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සුළු වශයෙන් මිශ්‍ර කිරීමෙන් හදාගන්නා අර්ධ සන්නායක වලට තමයි කියන්නේ මොකද්ද? N වර්ගයේ අර්ධ සන්නායක. මොනවද මේ පස්වෙනි කාණ්ඩේ තියෙන මූලද්‍රව්‍ය? අපි උදාහරණයක් විදිහට ගමු ෆොස්ෆරස්. ෆොස්ෆරස් එහෙම නැත්නම් ආසනික් වගේ මූලද්‍රව්‍ය මේ සඳහා මිශ්‍ර කරන්න පුළුවන්. දැන් මේ ෆොස්ෆරස් හරි ආසනික් හරි මිශ්‍ර කරාට පස්සේ කොහොමද මේ N වර්ගයේ අර්ධ සන්නායකයක් හැදෙන්නේ? මේ පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල ඔයගොල්ලෝ දන්නවා අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 5. එතකොට මේ බන්ධනයේ දිහා බැලුවොත් මේ සිලිකන් සිලිකන් කෙනෙකුට අවශ්‍ය වෙන්නේ ඉලෙක්ට්‍රෝන 4. දැන් මේක ඇඳලා අපි බලමු. දැන් අපි කියමු දැන් මේ සිලිකන් වෙනුවට අපි ෆොස්ෆරස් මෙතන බන්ධනයට ඇතුල් කරනවා. ෆොස්ෆරස්. මෙතන අපි කවුද ඇතුල් කරන්නේ? ෆොස්ෆරස්. ෆොස්ෆරස්ගේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. මේ බන්ධනයට යන්නේ ඉලෙක්ට්‍රෝන 4යි. එතකොට එක ඉලෙක්ට්‍රෝනයක් මේ වෙලාවේ මොකෝ වෙන්නේ? නිදහස් ඉලෙක්ට්‍රෝනයක් එන්නේ. මේ තියෙන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන. එතකොට ඔයාලට තේරෙනවා මේ විදියට සුළු වශයෙන් ෆොස්ෆරස් මිශ්‍ර කරනකොට මිශ්‍ර කරන හැම පරමාණුවකටම නිදහස් ඉලෙක්ට්‍රෝන එක බැගින් මේ දැලිසට එකතු වෙනවා. අන්න දැන් බොහොම පැහැදිලි මේකේ නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ ඍණ. ඒකින්ද මේ මාත්‍රණය කිරීමෙන් හදාගත්තු අර්ධ සන්නායක වර්ගයට නම දීලා තියෙනවා නෙගටිව් ටයිප්. එහෙම නැත්නම් N වර්ගයේ අර්ධ සන්නායක. එතකොට ධාරාව ගෙනියන්න මේකේ උදව් වෙනවා මොනවද? නිදහස් ඉලෙක්ට්‍රෝන. අන්න ඒ විදිහට තමයි N වර්ගයේ අර්ධ සන්නායකයක් සාදාගන්නේ. දැන් අපි බලමු P වර්ගයේ අර්ධ සන්නායක කියන්නේ මොනවද කියලා. P වර්ගයේ අර්ධ සන්නායකයක් අපි හදාගන්නේ මේ වගේ සංසුද්ධ සිලිකන් ස්පටිකයකට නැත්නම් සංසුද්ධ ජර්මේනියම් ස්පටිකයකට ආවර්තවගේ තුන්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය සුළු වශයෙන් මිශ්‍ර කිරීම. නැත්නම් අපි කියපු වචනේ තමයි මාත්‍රණය කිරීමෙන් තමයි P වර්ගයේ අර්ධ සන්නායකයක් හදාගන්නේ. අපි මේකට අපි ගමු තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් බෝරෝන්, ඇලුමිනියම් වගේ මූලද්‍රව්‍යයක්. ඇලුමිනියම් වගේ මූලද්‍රව්‍යයක් බෝරෝන් මිශ්‍ර කරලා බලමු. මේ සිලිකන් වෙනුවට බෝරෝන් මාත්‍රණය කරොත් දැන් මොකෝ හිතෙන්නේ? බෝරෝන් වල මෙයා තුන්වෙනි කාණ්ඩේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 3යි. දැන් මේ බන්ධනයේට දැනටමත් ඔයාලා දන්නවා ඉලෙක්ට්‍රෝන 4ක් ඕන. එතකොට මෙන්න මේ විදිහේ දෙයක් වෙනවා. මෙතනට බෝරෝන් මිශ්‍ර කරාම ඉලෙක්ට්‍රෝන 3ක් බන්ධනය වෙනවා. හිස් තැනක් ඇති වෙනවා. බන්ධනයක් හදාගන්න බැරුව එක තැනක් හිස්. අපි එතනට කියනවා එතන ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් ඇති වෙනවා. අර ඉස්සෙල්ලා කිව්වා වගේ එතනට අපි කියන නම තමයි මොකද්ද? කුහර. කුහරයක් ඇති වෙනවා. කුහර. එතකොට මේ විදියට බෝරෝන් තව පරමාණු මිශ්‍ර කරන්න මොනවද ඇති වෙන්නේ? කුහර ඇති වෙනවා. කුහර අපි මීට කලිනුත් කිව්වා මොන ආරෝපණයක්ද තියෙන්නේ? ධන ආරෝපණයක් තියෙනවා. එතකොට මේ කුහර මේ වෙලාවේ ක්‍රියාත්මක වෙනවා ධාරාවාහකයන් විදියට ක්‍රියාත්මක වෙනවා මේ කුහර. එතකොට මේ කුහර සංඛ්‍යාව වැඩි වෙනවා කියන්නේ මේකේ විද්‍යුත් සන්නායකතාවය වැඩි වෙනවා. කුහර අපි මීට කලින් කිව්වා ධන ආරෝපක. ඒකින්ද මේ හදාගත්තු අර්ධ සන්නායකයට කියනවා
පොසිටිව් ටයිප්. එහෙම නැත්නම් p වර්ගයේ අර්ධ සන්නායකයක් කියලා කියනවා. දැන් අපි බලමු pn සංදිය ගැන. මොකද මේ pn සංදිය කියලා කියන්නේ? pn සංදිය. එකක් සංදිය. සංදි වෙනවද pn? බලමු මොකද මේ pn සංදිය කියලා කියන්නේ කියලා. මෙහෙම. නිසංග අර්ධ සන්නායකයක් අරගෙන. ඒ කියන්නේ සිලිකන් වෙන්න පුළුවන්, ජර්මේනියම් වෙන්න පුළුවන්. නිසංග අර්ධ සන්නායකයක් අරගෙන ඒකේ එක පැත්තක් p විදියට මාත්‍රණය කරනවා. ඒ අනිත් පැත්ත n විදියට මාත්‍රණය කරනවා. එතකොට මේ මැද මොකද ඇති වෙන්නේ? pn සංදිය. හොඳයි අපි බලමු මේක. මෙන්න මේ විදියට අපි නිසංග අර්ධ සන්නායකයක් ගන්න. සිලිකන් හරි ජර්මේනියම් හරි අරගෙන එක පැත්තක්. අපි කියමු මේ පැත්ත කියලා. මේ පැත්ත p විදියට මාත්‍රණය කරනවා. මේ පැත්ත n විදියට මාත්‍රණය කරනවා. එතකොට මෙතන ඇති වෙනවා මොකද්ද? pn සංදිය. සංදිය. දැන් කියමු සංදිය. තුම්මං හන්දිය. මොකද මං නැත්නම් පාරවල් තුනක් සංදි වෙලා. ඒ වගේ මෙතන සංදි වෙලා තියෙන්නේ මොකද්ද? p සහ n. සංදියක් තමයි හටගන්නේ. හරි. අපි හිතමු මේ පැත්ත p විදියට මාත්‍රණය කරනවා කියලා. p විදියට මාත්‍රණය කරනවා නම් ඒ පැත්තේ මොනවද තියෙන බහුතර වාහක වර්ගය? පැත්තේ බහුතර තියෙන p කියන්නේ පොසිටිව්. පොසිටිව් කියන්නේ මේ පැත්තේ වැඩිපුර තියෙන්නේ මොනවද? කුහර. එතකොට මේ පැත්තේ අපි ගත්තොත් p නම් මේ පැත්තේ වැඩිපුර තියෙන්නේ මොනවද? කුහර. මම ඒක සංකේතවත් කරන්නම් මේ විදියට. අපි මේ පැත්ත n විදියට මාත්‍රණය කරනවා නම් n වල වැඩිපුර තියෙන්නේ මොනවද? නිදහස් ඉලෙක්ට්‍රෝන. අපි ඒක මේ විදියට සටහන් කරන්න පුළුවන්. දැන් බලන්න. p විදියට මේ පැත්ත මාත්‍රණය කරලා තියෙනවා. මේ පැත්ත n විදියට මාත්‍රණය කරලා තියෙනවා. එතකොට p පැත්තේ පෙන්වුම් කරලා තියෙනවා බහුතර ආරෝපණ වාහක වර්ගය වන්නේ කුහර. n පැත්තේ බහුතර ආරෝපණ වාහක වර්ගය වන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන. එතකොට pn සංදියක් සෑදුණු වහාම මෙන්න මේ විදියට තියෙනවා. මේ පැත්තේ තියෙනවා බහුතර ආරෝපණ වාහක වර්ගයේ කුහර, මේ පැත්තේ තියෙනවා බහුතර ආරෝපණ වාහක වර්ගය වන නිදහස් ඉලෙක්ට්‍රෝන. සංදිය සෑදුණු මොහොතේ මේ හැම තියෙනවා. සෑදලා සුළු වෙලාවක් යනකොට මොකද වෙන්නේ කියලා බලමු. මොකද වෙන්නේ? මේ ඔයගොල්ලෝ දන්නවා මේ පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන. මේ පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන ඍණ. මේ පැත්තේ තියෙන කුහර. කුහර ධන. එතකොට විරුද්ධ වර්ගයේ කට්ටිය. ධන ඍණ. විරුද්ධ වර්ගයේ කට්ටිය අතර මොනවද ඇති වෙන්නේ? ආකර්ෂණයක් තමයි ඇති වෙන්නේ. එතකොට කොහොමද මේක වෙන්නේ? මේ පැත්තේ තියෙන නිදහස් කියන්නේ n පැත්තේ තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන p පැත්තට යන. එතකොට ඒක අනිත් පැත්ත මොකද වෙන්නේ? p පැත්තේ තියෙන කුහර ওই පැත්තට යන්නේ n පැත්තට යන. මේ විදියට n පැත්තේ ඉලෙක්ට්‍රෝන p පැත්තටත් p පැත්තේ කුහර n පැත්තටත් ගමන් කිරීම විසරණ ක්‍රියාවලියක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. දැන් බලමු මේ විදියට n පැත්තේ තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන p පැත්තටත් p පැත්තේ තියෙන කුහර n පැත්තටත් විසරණය වුණාට පස්සේ මොකද වෙන්නේ කියලා. මොකද වෙන්නේ? සංදිය අසල මේ සංදිය අසල වාහක, ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනක් නැහැ, කුහරක් නැති ඒවාකට සංයෝජනය වෙලා වාහක නොමැති වාහක මුක්ත කලාපයක් මේ සංදිය අසල ගොඩනැගෙනවා. මෙන්න මේ වාහක මුක්ත කලාපයට අපි කියනවා මේ වාහක මුක්ත මේ පටු ප්‍රදේශයට අපි කියනවා හීන ස්තරය. එහෙම නැත්නම් මේකට කියනවා මේ ප්‍රදේශයට හායිත ප්‍රදේශය.
තව දෙයක් වෙනවා. දැන් මේ පැත්තේ තිබිච්ච ඉලෙක්ට්‍රෝන ටිකක්, ඒ කියන්නේ n පැත්තේ තිබිච්ච ඉලෙක්ට්‍රෝන ටිකක් p පැත්තට ආවනේ. එතකොට මේ p පැත්තේ අමතර ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් තියෙනවා. එතකොට p පැත්තේ ගොඩනගෙනවා ඍණ ආරෝපණයක්. මේ p පැත්තේ ගොඩනගෙනවා මොකද්ද? ඍණ ආරෝපණයක්. ඍණ. එතකොට මේ පැත්තේ ඍණ ආරෝපණයක් ගොඩනගෙනවා. හේතුව මේ පැත්තේ තිබිච්ච ඉලෙක්ට්‍රෝන මේ ගමන් කරා. එතකොට අමතර ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් මේ පැත්තේ තියෙනවා. එතකොට මේ පැත්තේ ඍණ ආරෝපණයක් ගොඩනගෙනවා. ඒ වගේම තේරෙනවා ඉතින් ඔයාලට මේ පැත්තට ගියා කුහර. ඒතර කුහර මෙතනින් ගියාට පස්සේ කුහර කියන්නේ ධන ආරෝපණ. ඒතර මේ පැත්තේ තියෙන මේ කියන්නේ n පැත්තේ තියෙන අමතර කුහර. එතකොට n පැත්තේ මොන ආරෝපණයක්ද ගොඩනගන්නේ? ධන ආරෝපණයක් ගොඩනගන්නේ. එතකොට මෙතන හරියට බැටරියක් වගේ විභවයක් ක්‍රියාත්මක වෙනවා. මේ විභවයේ තවත් දෙයක් වෙනවා. අර මෙච්චර වෙලා සිදු වුණානේ ආරෝපණ විසරණය. ඒ කියන්නේ n පැත්තේ තිබිච්ච ඉලෙක්ට්‍රෝන p පැත්තට ගියානේ. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. n පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන දැන් මේ p පැත්තට එන්න විදියක් නැහැ. මේ පැත්තේ දැන් තියෙන ඍණ මේ බලන්න එන්නේ නැහැ. ඒ වගේ මේ පැත්තේ තියෙන්නේ කුහර ධන. එහා පැත්තට යන්න බෑ. ඒ පැත්තේ තියෙන ධන. එතකොට විරුද්ධ වර්ගයේ කට්ටිය නෙමෙයි ඉන්නේ. සමාන වර්ගයේ කට්ටිය අතර මොකෝ වෙන්නේ? විකර්ෂණයක් ඇති වෙනවා. එතකොට මොකෝ වෙන්නේ? මේ ආරෝපණ ගැලීම, ඒ කියන්නේ මේ ආරෝපණ විසරණයක් නවතිනවා. එතකොට මේ විභවය නිසා මොකද්ද උනේ? මේ ආරෝපණ ගැලීමට බාධාවක් ඇති වෙනවා. ඒකින්ද මේ හටගත්තු විභවයට අපි කියනවා බාධක විභවය කියලා. මොකද්ද? අපි කියනවා බාධක විභවය. එතකොට මෙතන හටගෙන තියෙන විභවයක් හරියට මෙතන නිකන් බැටරියක් තියෙනවා වගේ. මේ පැත්තේ ඍණ කෝෂය තියෙනවා වගේ, මේ පැත්තේ ධන. එතකොට මේ විදිහට බාධක විභවයක් හටගන්නවා. මේ බාධක ඒ කියන්නේ මේකේ බාධක විභවය ගැන කතා කරනකොට මේ හදපු ස්පටිකය pn සංදි හදපු ස්පටිකය සිලිකන් නම් මේ බාධක විභවය වෝල්ට් 0.7. ඒ වගේම මේ pn සංදි හදන්න ගත්තු ස්පටිකය ජර්මේනියම් නම් මේ බාධක විභවය වෝල්ට් 0.3. දැන් අපි බලමු pn සංදිය නැඹුරු කිරීම ගැන. මොකද්ද මේ pn සංදියක් නැඹුරු කරනවා කියලා කියන්නේ? pn සංදියක් නැඹුරු කරනවා කියලා කියන්නේ pn සංදියට බාහිරින් විභවාන්තරයක් සැපීම. අන්න ඒකට අපි කියනවා pn සංදිය නැඹුරු කිරීම. මේ pn සංදියක් නැඹුරු කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. ඒක තමයි pn සංදිය ඉදිරි නැඹුරු කිරීම සහ pn සංදිය පසු නැඹුරු කිරීම. දැන් අපි බලමු pn සංදියක් ඉදිරි නැඹුරු කිරීම. එහෙම නැත්නම් පෙර නැඹුරු කිරීම කියන්නේ මොකක්ද කියලා. අපි දැන් මීට කලින් කිව්වා මොකද්ද? pn සංදියක් නැඹුරු කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ඉදිරි නැඹුරු, එහෙම නැත්නම් කියන පෙර නැඹුරු. ඒ වගේම අනිත් එක තමයි pn සංදියක් පසු නැඹුරු කරන්න පුළුවන්. අපි මුලින්ම සලකලා බලන්නේ pn සංදියක් ඉදිරි නැඹුරු කිරීම. එහෙම නැත්නම් ඒකටම කියනවා පෙර නැඹුරු කරන්නේ කොහොමද කියලා. දැන් බලමු මේ සංදිය බලන්න. සංදියේ මේ පැත්ත p. ඒක කොහොමද කියන්නේ? මේ පැත්තේ බහුතර ආරෝපණ වාහක වර්ගය පෙන්වලා තියෙනවා කුහර. මේ පැත්තේ n. එතකොට pn සංදියක් ඉදිරි නැඹුරු කරනවා කියලා කියන්නේ p පැත්තට පොසිටිව් නේ. මතක තියාගන්න පුළුවන් p කියන්නේ පොසිටිව්. p පැත්තට බාහිර විභවාන්තරයක් සම්බන්ධ කරනවා. බාහිර විභවාන්තරේ ධනාග්‍රය p පැත්තට. ඒ වගේම n pn සංදියේ n පැත්ත තියෙනවානේ. n කියන්නේ නෙගටිව්. නෙගටිව් වලට අර බාහිර විභවයේ ඍණාග්‍රය සම්බන්ධ කරනවා. මෙන්න මේ විදියට pn සංදියකට බාහිර විභවාන්තරයක් සම්බන්ධ කිරීමට තමයි කියන්නේ pn සංදිය ඉදිරි නැඹුරු කිරීම. ඒ කියන්නේ කොහොමද? pn සංදියක p පැත්තට ධන විභවයකුත් n පැත්තට ඍණ විභවයකුත් සම්බන්ධ කිරීම අපි කියනවා pn සංදියක් ඉදිරි නැඹුරු කිරීම කියලා. එතකොට pn සංදියක් ඉදිරි නැඹුරු කරාම මොකද වෙන්නේ කියලා බලමු අපි. බලමු.
මේ තියෙන ධනාග්‍රය. ඒතර ධනාග්‍රය මේ තියෙන්නේ මොනවද? p කියන්නේ ධන. එතකොට මෙතන තිබුණ අපේ අර ඉස්සෙල්ලා කතා කරපු හායිත ප්‍රදේශය. දැන් මේ පැත්තේ තියෙන ධන. එතකොට මේ විභවාන්තරයේ සපයපු විභවයේ තියෙන ධන අග්‍රය මගින් මේ පැත්තේ තියෙන ධන කුහර. එහෙනම් එකම જાති කට්ටිය. ඒ කට්ටිය අතර මොනවද ඇති වෙන්නේ? විකර්ෂණ බල ඇති වෙනවා. එතකොට මේ පැත්තෙන් ධන එන මේ තියෙන කුහර මොකද කරන්නේ? අර පැත්තට පළවා හරිනවා. මේ පැත්තට. p පැත්තෙන් ඉඳලා n පැත්තට පළවා හරිනවා. ඇයි? විකර්ෂණ බල ඇති වෙනවා. දැන් අනිත් පැත්ත බලමු. මේ පැත්තේ තියෙන මොකද? මේ පැත්තේ තියෙන්නේ ඍණාග්‍රය. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන මේ පැත්තේ දෙන. ඒත් ඍණ. ඒත් මෙහෙ එනකොට මේ ඍණාග්‍රය මගින් මොකද වෙන්නේ? මේ ඉලෙක්ට්‍රෝනට ඇති වෙන්නේ මොන බලද? විකර්ෂණ බල. එතකොට මේ ඉලෙක්ට්‍රෝන ටික මේ පැත්තට පළවා හරිනවා. එතකොට ඔයාලට තේරෙනවා මොකද වෙන්නේ? මේ කුහර ටික මේ පැත්තට යනවා. ඉලෙක්ට්‍රෝන මේ පැත්තට එනවා. මොකෝ වෙන්නේ? මේ හායිත ප්‍රදේශය එන්න කුඩා වෙනවා. දැන් මෙතන තිබිච්ච විභවය අපි කියවනේ දැන් සිලිකන් නම් 0.7යි. මේ බාධක විභවය සිලිකන් නම් 0.7යි. ජර්මේනියම් නම් 0.3යි. අපි හිතමු මේකේ තියෙන සිලිකන් කියලා. එතකොට මෙතන බාධක විභවය 0.7යි. මේ විභවය අපි පිටින් සපේ විභවය අපි හිතමු එක බැටරි කෑල්ලක් කියලා. බැටරි කෑල්ල 1.5 වෝල්ට් තියෙන. අපි මේකේ බාධක විභවය 0.7. මෙන්න මෙහෙම වුණාම මොකද වෙලා තියෙන්නේ? මේකේ බාධක විභවයට වඩා අපි පිටතින් සපයපු විභවය වැඩි වුණාම දැන් මොකද්ද වෙන්නේ? මේ තියෙන කුහර මේ පැත්තට ගමන් කළා, ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ගමන් කළා. හායිත ප්‍රදේශය නැත්නම් හීන ස්තරය පටු වෙලා ආරෝපණ ගමනයට ගමන් කරන්න ඉඩ ලබා දෙනවා. ඒතර මෙන්න මේ විදිහට pn සංදියට විදුලිය සැපෙවුවට පස්සේ මේ සංදිය හරහා මොකද වෙන්නේ? ආරෝපණ ගලාගෙන යනවා. දැන් මේ රූප සටහනේ පේනවා. දැන් මොකෝ වෙන්නේ? හායිත ප්‍රදේශයේ එන්න පටු වෙලා ගිහිල්ලා දැන් මේ ආරෝපණ මෙහෙම ගමන් කරන තත්ත්වයට පත් වෙනවා. pn සංදියක් එහෙනම් පෙර නැඹුරු කරාම මොකද වෙන්නේ? ධාරාව ගලාගෙන යනවා. pn සංදිය පෙර නැඹුරු කරාම මොකද වෙන්නේ? ධාරාව ගලාගෙන යනවා. දැන් මේ වගේ මෙතනට බල්බයක් දාලා තිබුණොත් මොකෝ වෙන්නේ? දැන් මේ විදියට pn සංදියක් පෙර නැඹුරු කරලා විදුලිය සැපෙව්වොත් මෙතන බල්බයක් දාලා තිබුණොත් මේ සංදිය හරහා ධාරාවක් ගමන් කරන නිසා මේ බල්බය මොකෝ වෙන්නේ? දැල් වෙනවා. හරි. අපි දැන් බලමු pn සංදියක් පසු නැඹුරු කිරීම පිළිබඳව. pn සංදියක් ගැන කතා කරාට පස්සේ දැන් අපි මේක ගමු සිලිකන් කියලා. මේ pn සංදිය හැදිච්ච වෙලාවේ තියෙන විදිය මෙතන තියෙනවා හායිත ප්‍රදේශය. ඒ වගේම මේකේ බාධක විභවය අපි සිලිකන් නම් ගමු. බාධක විභවය 0.7ක් තියෙනවායි කියලා. දැන් මේ තියෙන්නේ pn සංදිය. pn සංදියේ p පැත්තට ඒ කියන්නේ පොසිටිව් පැත්තට. හරිනේ? p කියන්නේ පොසිටිව්නේ. පොසිටිව් පැත්තට බාහිරින් සපයන විභවය ඍණාග්‍රය. ඒ කියන්නේ නෙගටිව්. ඒ වගේම n පැත්තට n කිව්වේ නෙගටිව්. නෙගටිව් පැත්තට බාහිර විභවයේ ධනාග්‍රය. p පැත්තට බාහිර විභවයේ ඍණාග්‍රය. n පැත්තට බාහිර විභවයේ ධනාග්‍රය. සම්බන්ධ කිරීමක්. මෙන්න මේ විදිහේ සම්බන්ධ කිරීමට අපි කියනවා pn සංදිය පසු නැඹුරු කිරීම. මොකද එහෙනම් pn සංදිය පසු නැඹුරු කරනවා කියලා කියන්නේ pn සංදියේ p පැත්තට බාහිර විභවයේ ඍණාග්‍රය, pn සංදියේ n පැත්තට බාහිර විභවයේ ධනාග්‍රය සම්බන්ධ කරලා විභවය සැපයීමකට අපි කියනවා pn සංදිය පසු නැඹුරු කිරීම.
පසු නැඹුරු කරනකොටයි දැන් ඉස්සෙල්ලා කියලා දුන්න ඉදිරි නැඹුරු කිරීම ගැන. ඉදිරි නැඹුරු කරනකොට p පැත්තට බාහිර විභවය දාන්න. n පැත්තට බාහිර විභවයේ ඍණ. එතකොට දැන් මෙතන පසු නැඹුරු කරනකොට එතකොට මේ වචනෙත් එක්ක තේරෙනවා පසු නැඹුරු කරනකොට ඒකේ විරුද්ධ දේ. එතකොට ඒ කියන්නේ මොකද්ද? මේක මතක තියාගන්න පුළුවන්. pn සංදිය p පැත්තට p කියන්නේ පොසිටිව් පැත්තට බැටරියේ නෙගටිව් පැත්ත. ඒ වගේම pn සංදියේ n පැත්තට බැටරියේ ධන ඒ කියන්නේ නෙගටිව් පැත්තට ධන විරුද්ධ විදියට සම්බන්ධ කිරීමක් කියලා නිකන් මතක තියාගන්න පුළුවන්. මේ විදියට සම්බන්ධ කිරීමකට තමයි කියන්නේ pn සංදියක් පසු නැඹුරු කිරීම. බලමු මෙහෙම කරාට පස්සේ මොකද වෙන්නේ කියලා. දැන් බලමු. මේ පැත්තේ තියෙන්නේ ධන විභවය. මේ තියෙන ඉලෙක්ට්‍රෝන. දැන් මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන හැම වෙලේම ධන වලට යන්න කැමති විරුද්ධ වර්ග. මේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික ඔය පැත්තට දෙන්නේ. මේ පැත්තට එන. ඒකට මම හිතන්නේ ඔයාලට තේරෙනවා මෙතන තිබිච්ච ඉලෙක්ට්‍රෝන මෙහාට යනවා. ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන ටික මෙහාට අඩු වෙනකොට මේ හායිත ප්‍රදේශයේ මෙතන කතා කරා මේ ප්‍රදේශයට කිව්ව මොකද්ද? හායිත ප්‍රදේශය. දැන් මේ ඉලෙක්ට්‍රෝන මෙහාට යනවා. මේ. ඊට මේ පැත්තේ තියෙන්නේ ඍණ ඉලෙක්ට්‍රෝන. එතකොට මේ කුහර ඉලෙක්ට්‍රෝන. එතකොට මොකෝ වෙන්නේ මේකේ? මෙහෙම මෙහාට එනවා. මේ ටික මෙහාට යනවා. මේ හායිත ප්‍රදේශයේ එන්න පුළුල් වෙනවා. එතකොට හායිත ප්‍රදේශයේ එන්න පුළුල් වෙනකොට මොකද වෙන්නේ? මේකෙන් විදුලියක් ගමන් කරන්නේ නැහැ. මේකෙන් ආරෝපණ ගමන් කරන්නේ නැහැ. එතකොට මේ වෙලාවේ මෙතන අපි දාලා තිබුණා නම් බල්බයක්. මේ බල්බය අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේක දැල් වෙනවද? නැහැ. දැල් වෙන්නේ නැහැ. මොකද මේ වෙලාවේ සංදිය හරහා ධාරාවක් ගමන් කරන්නේ නැහැ. දැන් බලමු මේ පරිපත දෙකක් මම ඇදලා තියෙනවා. 1 සහ 2 පරිපත දෙක. මේ තියෙන pn සංදිය. සංකේතවත් කරලා තියෙනවා pn සංදිය. ඒකට විභවයක් සපයලා තියෙනවා. හොඳයි අපි බලමු දැන් මේ pn සංදියට මේ විභවය සපයලා තියෙනවා. මේක එතකොට මේ පරිපත දෙකෙන් මොකද්ද පෙර නැඹුරු පරිපතය? මොකද්ද පසු නැඹුරු පරිපතය? මොහොකින්ද ධාරාවක් ගලන්නේ? ඒ කියන්නේ බල්බය දැල් වෙන්නේ මොකද? බල්බෙ නොදැල් වෙන්නේ මොකද? අපි පළවෙනි පරිපතේ බලමු. පළවෙනි පරිපතේ p පැත්තට බැටරි කෑල්ලේ මොකද්ද සම්බන්ධ කරලා තියෙන්නේ? වියලි කෝෂය මොකද්ද සම්බන්ධ කරලා තියෙන්නේ? දාන. n පැත්තට මොකද්ද සම්බන්ධ කරලා තියෙන්නේ? ඍණ. එතකොට අන්න මතක් කරගන්න ඕනේ. මොකද්ද? p පැත්තට ධන n පැත්තට ඍණ විදියට සම්බන්ධ කරොත් ඒ කියන්නේ pn සංදිය මොන නැඹුරු කිරීමද? ඉදිරි නැඹුරු කිරීම නැත්නම් පෙර නැඹුරු කිරීම. ඒ වෙලාවෙම මොකෝ වෙන්නේ? සංදිය හරහා ධාරාවක් ගමන් කරනවා. සංදිය හරහා මොකෝ වෙන්නේ? ධාරාව ගමන් ගනි. මොකද වෙන්නේ? සංදිය හරහා ධාරාව ගමන් කරනවා. එතකොට මේ බල්බයට මොකද වෙන්නේ? මේ බල්බය දැල් වෙනවා. බල්බය දැල් වෙනවා. අපි දැන් දෙවෙනි පරිපතයට හැරෙමු. දෙවෙනි පරිපතේ මොකද කරලා තියෙන්නේ? p n සංදියේ p පැත්තට ඍණ. ඒ කියන්නේ අර මතක තියාගන්න පුළුවන්. p කිව්වේ පොසිටිව් පැත්තට නෙගටිව් සම්බන්ධ කරලා තියෙන්නේ. මේක n කියන්නේ නෙගටිව් පැත්තට දාන. ඒ කියන්නේ පොසිටිව්. කියන්නේ දෙක අර තේරෙනවනේ වෙනස් කරලා සම්බන්ධ කරලා තියෙන්නේ විරුද්ධ විදියට. ඒ වගේ සම්බන්ධ කිරීමට මතක තියාගන්න පුළුවන්. මොකද මේ සම්බන්ධය පසු නැඹුරු කරලා තියෙන්නේ. ඒතකොට මේක පෙර නැඹුරුයි මේක මොකද්ද? පසු නැඹුරු. ඒතර පසු නැඹුරු නම් මොකෝ වෙන්නේ? pn සංදිය හරහා ධාරාවක් ගමන් කරනවද? නැහැ. pn සංදිය හරහා ධාරාවක් ගමන් නොගනි. ධාරාවක් ගමන් කරන්නේ නැත්නම් මේ බල්බ් එක මොකෝ වෙන්නේ? බල්බ් එක දැල් වෙන්නේ නැහැ. එහෙනම් අපිට කියන්න පුළුවන් සංදිය හරහා
ඒ වගේම මොකද සන්ධිය හරහා ධාරාව ගමන් නොගනී. ඒ වගේ මේ බල්බය දැල්වෙනවද? නෑ, බල්බය නොදැල්වේ. එහෙනම් මෙතනදී අපි කිව්වේ පීඑන් සංදිය පෙර නැඹුරු කිරීම සහ පීඑන් සංදිය පසු නැඹුරු කිරීම ගැන. අද අපි කතා කරේ එච්චරයි. හරි. අද මේ කොටසින් අපි සාකච්ඡා කරන්නේ මොනවද අර්ධ සන්නායක කියලා කියන්නේ, අර්ධ සන්නායක වර්ග මොනවද, එතකොට පීඑන් සංදිය ගැන, පීඑන් සංදියක් ඉදිරි නැඹුරු සහ පසු නැඹුරු කිරීම පිළිබඳ. අපි ඊළඟ කොටසකදී මේකේ ඉතුරු කොටස අපි සාකච්ඡා කරමු. ඊළඟ කොටසින් නැවත හමු වෙනතුරු ඔබ සැමට ආයුබෝවන්.